නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට සංඛාර ලෝක සත්ත්ව ලෝක අවකාශ ලෝක යන ලෝක ධාතුන් ਸਰවාකාරයෙන්ම අවබෝධය කොටගෙන ලෝකවිදූ නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම සිරසින් වැඳ නමස්කාර කරනවා. මාගේ නමස්කාරය වේවා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් අවබෝධ කොට ගත්තා වූ ලෝකයාට විමුක්තිය පිණිස කරුණාවෙන් දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්ම රත්නයට මම සිරසින් වැඳ නමස්කාර කරනවා. මාගේ නමස්කාරය වේවා ඒ උතුම් වූ ශ්‍රී සද්ධර්ම රත්නයේ පිහිටා ධර්ම මාර්ගයේ ගමන් කොට නිර්වාණ ධාතුවට පැමිණ අෂ්ටාර්ය පුජ්‍යල භාවයේ පිහිටි අනුත්තර පුණ්‍යක්ෂේත්‍ර වූ මහා සංඝ රත්නයට මම සිරසින් වැඳ නමස්කාර කරන මාගේ නමස්කාරය වේවා. බුද්ධ රත්නයේ ධම්ම රත්නයේ සංඝ රත්නයේ සරණින් පිහිටින් ආරක්ෂාවෙන් සහ මේ පින්වත් හැමදෙනාම දියුණු කරගත්තා වූ සියලුම කුසල ධර්මයන්ගේ ආනුභාව බලයෙන් මේ පින්වත් හැමදෙනාටම අද මේ කියලා දෙන්නා වූ ධර්ම කාණ්ඩය ඊ타ත්ම හොඳින් තේරුම් ගන්නට වටහා ගන්නට සිහිය නුවණ යෝනිසෝ මනසිකාර්ය මතු වේවා අවදි වේවා කියලා අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරමු. ඉතින් මේ කාරණයක් එක්ක තමයි අද මේ පින්වතුන්ට මේ ධර්ම කොටාසය ධර්ම කාරණා ටික කියලා දෙන්නේ. අපි වරින් වර එක එක ධර්ම ප්‍රදේශවල එක එක ධර්ම කොටාස වලට අයිති කරුණු කාරණා කියලා දෙනවා. ඒ ධර්ම කාරණා සමහර ඒවා නිතර කියවෙන්නේ නැති අහන්ට ලැබෙන්නේ නැති ධර්ම කාරණා. ඉතින් අපි හැම එක්කෙනාම කැමති සංසාර දුකෙන් එතර වෙලා ලේසි මාර්ගයකින් කෙටි මාර්ගයකින් එගොඩ වෙන්න තිබෙනා වූ ක්‍රමයක් තිබෙනවා නම් අපි හැම එක්කෙනාම ඒකට කැමතියි. ඉතින් මේ අපි කෙටි ක්‍රම හොයනවා. ලේසි පහසු ක්‍රම හොයනවා. එහෙම හොයාගෙන ගිහිල්ලා සමහර වෙලාවට අපේ කෙටි නියම කෙටි ක්‍රමය අපි නැති කර ගන්න අවස්ථාවක් තිබෙනවා. තවත් දිග්ගස්ස ගන්න අවස්ථාවක් තිබෙනවා. ඉතින් මේ අපේ හිතට ගැඹුරු ධර්මය තේරුම් ගන්නට සූක්ෂම වූ ධර්ම ගුණ තේරුම් ගන්නට අපිට අවශ්‍ය කරනවා විශේෂිත චිත්ත ගුණයක්, විශේෂිත චිත්ත හැකියාවක්, විශේෂිත චිත්ත බලයක්. ඒ චිත්ත ගුණය තමයි, හිතේ පවතින ගුණය තමයි ප්‍රඥාව කියන ධර්මය. ප්‍රඥාව. ඒ ප්‍රඥාව හුදෙක් පහළ වෙන්නේ. ඒ ප්‍රඥාව මතුවෙන්න ඒකට සමගාමීව යන තවත් තියෙනවා ධර්ම කාරණා ටිකක් එක්කාසු වෙන්න. ඉතින් ඒවට කියනවා ඉන්ද්‍රිය ධර්මයෝ කියලා. අපි කවුරුත් දන්නවා ඉන්ද්‍රිය ධර්ම තිබෙනවා 5ක්. මේ කතා කරන්නේ අපි අර මනසේ මේ තිබෙනා වූ ඉන්ද්‍රිය ධර්ම. ධර්මතා 5ක් තිබෙනවා. ඉන්ද්‍රිය ධර්ම. ඒ ඉන්ද්‍රිය ධර්ම 5 තමයි
ශ්‍රද්ධාව කියන ඉන්ද්‍රිය ධර්මය. ශ්‍රද්ධාව කියන ඉන්ද්‍රිය ධර්මය. ඒ ධර්මයට පහදින ධර්මයේ දේශනා කරපු ශාස්ත්‍රුන් වහන්සේට පහදින පටිච්ච සමුප්පාද ධර්ම ස්වභාවය පිළිගන්න හිතක්, පැහැදිච්ච හිතක් තියෙන්න ඕන. ඒ ධර්මයේ පිහිටි සංඝ රත්නයට ගරු කරන, සංඝ රත්නයේ පිළිගන්න පැහැදිච්ච හිතක් තියෙන්න ඕන. ඒ පැහැදිච්ච හිත ඒකට කියනවා ශ්‍රද්ධා ගුණය කියලා. ඒ ශ්‍රද්ධා ගුණය ගොඩක් තියෙන්න ඕන. බලවත් වෙන්න ඕන. එතකොට බලයක් වෙනවා. ඒ වගේම ඒකේ ඉන්ද්‍රියක් වෙන්නත් ඕන. ඉන්ද්‍රිය ධර්මයකුත් වෙනවා. බල ධර්මයකුත් වෙනවා. ඊළඟ කාරණේ තමයි ශ්‍රද්ධාව වගේම අපිට තව කාරණයක් අවශ්‍යයි. ඒ කාරණේ තමයි වීරිය ගුණය. ඒ කියන්නේ කායික වීරිය නෙවෙයි. අපිට අවශ්‍යයි මානසික කුසල වීරිය ගුණය. ශ්‍රද්ධා ගුණය අවශ්‍යයි. ඒ වගේම වීරිය ගුණය අවශ්‍යයි. ඒක ඉන්ද්‍රිය ධර්මයක්. අනිත් කාරණේ තමයි ධර්මය මෙනෙහි කරන්නට යොමු වෙන ගති. ධර්මයේ පැත්තට හිත අවදි කරන ගති. ඒ තමයි සිහිය ගතිය. සතිය අවශ්‍යයි. ඊළඟට හිත එහෙ මෙහෙ දුවන්නේ නැති එකඟ වුණා වූ තැම්පත් වුණා වූ ගතිය අවශ්‍යයි. ඒකට කියනවා සමාධි ගුණය කියලා. ඒකත් එක්ක තමයි මේ ධර්මතා හතර එක්ක සද්ධාවෙන් පැහැදී ගිය, වීරියෙන් ශක්ති සම්පන්න වුණු, සිහියෙන් යොමු වී ගිය, සමාධි ගුණයෙන් එකතැන් වූ, මේ ධර්මතා හතරෙන් පෝෂණය වූ, මේ ධර්මතා හතරෙන් උපස්ථානයේ ලැබු, පරිවාර සම්පත්තිය ලැබු ගුණයක් තිබෙනවා. ඒක තමයි ප්‍රඥාව. මේ ප්‍රඥාවෙන් තමයි අපි නිර්වාණ ධාතුව යම් දවසක දකින්නේ, අවබෝධ කරගන්නේ. නිර්වාණ ධාතුව අවබෝධ කරගෙන සංස්කාර මණ්ඩියෙන් අයින් වෙන්නේ. සංස්කාර හෙවත් හේතුඵල ධර්ම ක්‍රියාත්මන තැනකින් අයින් වෙන්නේ. ඒ නිසා මේ ශ්‍රද්ධාව කියන ධර්මය ඇති කර ගැනීමට අපේ පින්වතුන් නොයෙක් ව්‍යායාමයන් කරනවා. මල් පහන් පූජා කරනවා. හොඳ ලස්සනට සැරසිලි කරනවා. ඉතින් ඔය වගේ නොයෙක් දේවල් කර මේ ශ්‍රද්ධාව ගොනු කරගන්න. ශ්‍රද්ධාව මතු කරගන්න. ශ්‍රද්ධාව අවදි කරගන්න. සිතේ ප්‍රසාද ගතිය හදාගන්න උත්සාහ කරනවා. ඒකත් හොඳයි. එහෙම තමයි ඉස්සර වෙලාවම මේකට අඩිය තියන්නේ. සමහර වෙලාවට ඒකම රැඳෙන්න හොඳ නැහැ. එහෙම වුණායින් පස්සේ එක තැනදී. ඒ නිසා මේ පින්වතුන්ගේ ශ්‍රද්ධාව, මේ පින්වතුන්ගේ සිහිය, ප්‍රඥාව තව පැත්තකට, තව තරමකට දියුණු කරගන්න මම බුදුරජාණන් වහන්සේගේ එක්තරා විදිහක භික්ෂූන් වහන්සේලා තුල කුතුහලය ඇති කරලා, ඒ වගේම ධර්ම කොටාසියක් කියලා දෙන සූත්‍ර දේශනාවක තියෙන කොටසක් මේ පින්වතුන්ට අද කියලා දෙන්න. නිතර කියවෙන්නේ නැහැ. එතකොට මේ අපි නිතර අහන සූත්‍ර කොටසක් තියෙනවා. ඔය මහා මංගල සූත්‍රය, රතන සූත්‍රය, කරණීයමෙත්ත සූත්‍රය, ඊට පස්සේ ආනාපාන සති, ඔය වගේ නිතර කතා කරන ධර්ම පරාසයක්, සූත්‍ර පරාසයක් ගොනුවක් තිබෙනවා. අද මේ පින්වතුන්ට මම කියලා දෙන්නේ, හිතාගත්තේ ටිකක් තවත් අහපු දේවල්ම තමයි. නමුත් තවත් විදියක ධර්ම විග්‍රහයක් බුදුරජාණන් වහන්සේ
භික්ෂුන් වහන්සේලාට කියලා දෙනවා. හැබැයි මේක භික්ෂුන් වහන්සේලාට කියලා දීපු නිසා කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ කාරණා ටික ගිහි ජීවිතයක් ගත කරන අපිට කුමටද කියලා හිතෙන්න පුළුවන්. ගිහි ජීවිතයක තිබෙන්නා වූ කරදර කම්කටොළු ටික නිවාගෙන ඒ වගේම තිබෙන්නා වූ තෙහෙට්ටුව මහන්සිය නිවාගෙන හිත සංසුන් කරගන්න යම්කිසි කොටසක් කියලා දෙනවා නම් හොඳයි කියන හිතුවිල්ල කෙනෙකුට ඇති වෙන්න පුළුවන්. මේ ධර්ම මාර්ගයේ මේ ධර්ම පරාසයේ තව තියෙන අපිට හිතන්ට ගොඩක් පැති. ඒ නිසා අද මේ පින්වුතුන්ට මම ඒකට උදව් වෙන සද්ධාදී ගුණ ධර්ම මතු කරගන්න, ඇති කරගන්න, වඩවා ගන්න, ඒ ආකාරයෙන් ප්‍රඥාව වඩා ගන්න හේතු වෙන ධර්ම කොටාසයක් මේ කියන්නේ. එක අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ භික්ෂූන් වහන්සේලාට කතා කරලා මෙන්න මෙහෙම කතාවක් කිව්වා. දැන් බලන්න මෙතන භික්ෂුණීන් වහන්සේලා නැහැ. ඊළඟට ගිහි උපාසකයොත් නැහැ. උපාසිකාවොත් නැහැ. ගිහි ජීවිතයෙන් අයින් වෙලා පැවිදි ජීවිතයකටපත් වෙච්ච පැවිදි ජීවිතයක් ගත කරන ඒ වගේම ගිහි ජීවිතයක බරක් නැති එක්තරා විදිහක සැහැල්ලු හිතක් හදාගන්න උත්සාහ කරන හිත හදාගෙන යන ස්වාමින් වහන්සේලාට මේ කියන්නේ. එතකොට මේ ගාම්භීර ධර්ම කොටස මේ පින්වතුන් හොඳට සද්ධාවෙන් අහන්න. සද්ධාවෙන් අහලා මේ අර ස්වාමින් වහන්සේලාගේ තරමට ධර්මයේ පැත්තට හිත හදාගන්න හොඳට අදිස්ථානෙන් උත්සාහ කරන්න. බුදුරජාණන් වහන්සේ මෙහෙම කතාවක් කියනවා. සත්තිමා භික්කවේ ධාතුයෝ. මහණෙනි මේ ධාතු ස්වභාවය හතක් තිබෙනවා. ධාතු ස්වභාව හතක් තිබෙනවා. දැන් අපි අහලා තියෙන හැටියට තිබෙනවා මෙහෙම. ධාතු ස්වභාව හතරක් තිබෙනවා. එහෙම නැත්නම් 18ක් තිබෙනවා. හතරක් කියලා කිව්වේ පඨවි ආපෝ තේජෝ වායෝ. සම්පූර්ණ බාහිර. අතුලාන්තයේ තිබෙනවා. නමුත් ලොකුවට පෙන්වන්න පුළුවන් බාහිර. ඊළඟට ඔය ධාතු ස්වභාවය අතුලාන්තයට සම්බන්ධ කරොත් එහෙම එතකොට තිබෙනවා චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු කියලා. එතකොට 18ක් වෙනවනේ. දැන් මෙතන 4ක්වත් 18ක්වත් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ 7ක් ගැන කියනවා. සත්තිමා භික්කවේ ධාතුය. මහණෙනි ධාතුත් ස්වභාවය 7ක් තියෙනවා. කතමා සත්ත්‍ය. ඒ ධාතු ස්වභාවය මොනවද? ඔන්න දැන් කියනවා ඒ ධාතු ස්වභාවය. පළවෙනි එක ආභා ධාතු, 2 සුභ ධාතු, 3 ආකාසානංචායතන ධාතු, 4 විඥානංචායතන ධාතු, 5 ආකින්චඤ්ඤායතන ධාතු, 6 නේව සංඥා නා සංඥායතන ධාතු, 7 සංඥා වේදිත නිරෝධ ධාතු. ඔන්න මේ විදිහට කියනවා ධාතු ස්වභාව ධාතු ගුණ ධර්ම 7ක්. දැන් බලන්න හොඳට මේ කාරණා ටික තේරුම් ගන්න. ආභා ධාතු, සුභ ධාතු මේ කාරණා මේ ධාතු ස්වභාවය දෙකක්. මේක හොඳට හිතන්න අපි මේ සමහර ඒවා මේ උඩින් පල්ලෙන් නිකන් හිතන්න යනවා. නිකන් ලේසියෙන් තේරුම් ගන්න. මේකට ටිකක් හොඳට හිත උත්සාහවත් කරවන්න ඕනේ. හිතට යම්කිසි ගැම්මක් දීලා සද්ධාවෙන් මේක හිතන්න ඕනේ. ආභා ධාතු එක ධාතු ගුණයක්, සුභ ධාතු එක ධාතු ගුණයක්, ආකාසානංචායතන ධාතු, විඥානංචායතන ධාතු, ආකින්චඤ්ඤායතන ධාතු, නේව සංඥා නා සංඥායතන ධාතු.
දැන් මේ කියන්නා වූ හතර අපි අහලා තිබෙනවා. මේවට කියනවා අරූපාවචර මේ ධාන කියලා. අරූපාවචර ධාන කියලා කියනවා. ඊළඟට කියනවා සංඥා වේදිත නිරෝධ ධාතු. මේ කාරණය මේ විදිහට කියලා ඔය ධාතු ස්වභාවය ටික කියලා බුදුරජාණන් වහන්සේ නිස්සද්ද වුණා. ඉතින් මේ බුදුරජාණන් වහන්සේගේ මේ දේශනා ක්‍රමයක් තිබෙනවා. ශ්‍රාවකයන්ගේ කුතුහලය අවුස්සලා දාන. ශ්‍රාවකයන්ගේ කුතුහලය කියලා කියන්නේ දැනගැනීමේ ඕනෑකම හදනවා. මේ විදිහේ ටොපික් එකක්, මේ විදිහේ මාතෘකාවක්, මේ විදිහේ අහපු නැති දෙයක් ඒ වගේම මිශ්‍ර කරලා කිව්වම භික්ෂුන් වහන්සේලා නිරන්තරයෙන් 아무තු ධර්ම කාරණා දැනගන්න හොයා යන ගමනේ ශාස්ත්‍රුන් වහන්සේ විසින් මේ විදිහට කතාවක් කියපු ගමන්ම මේ මොකද්ද, ඒ කොහොමද, කොයි වගේද කියලා විපරම් කිරීමේ ඕනෑකම, විපරම් කිරීමේ හොයා බැලීමේ කුතුහලය, දැනගැනීමේ ධර්මමය ආසාව, ධර්ම ඡන්දි පහළ වෙනවා. ඔය ධර්ම ඡන්දය එන තාක්ම අපිට ධර්මය හොයන්න හිතක් පහළ වෙන්නේ. ඒ කියන්නේ ධර්ම ඡන්දයෙන් ඕනේ. ඔය ෆැෂන් එකට බණ ඇහුවට ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. තේරෙන්නේ නැහැ. හැඩයකට අපි බණ අහනවායි කියලා ඇහුවට අපි අද බණක් අහමු එහෙම මේ ඇහුවට මේ ධර්මය තේරෙන්නේ නැහැ. අවබෝධ වෙන්නේ නැහැ. හිතට ගෑවෙන්නේ නැහැ. හිතට තැවරෙන්නේ නැහැ. හිතට අහු වෙන්නේ නැහැ. ඒ නිසා මේ ධර්මය වතුර බොන්න නම් පිපාසය තියෙන්න ඉපායි. නැතුව පිපාසයක් නැතුව වතුර බිව්වට වදි නෑනේ. ඔය ඩිංගක් එහෙමෙන් තොලකට ගා ගන්න පුළුවන්. හැබැයි වතුර පිපාසය තිබුණාම වතුර හොයන්න හිතෙනවා. ඒ වගේම බොන්න අවස්ථාව ලැබෙනවා. ඒ වගේ ධර්ම ඡන්දය, ධර්මය දැනගැනීමේ ආසාව, ධර්මය දැනගැනීමේ කුතුහලය ඇති වුණාම තමයි ධම්ම විචය හැදෙන්නේ. ධම්ම විචය. ඒක නිසා බුදුරජාණන් වහන්සේ හොඳට බුදු නුවණින් බලනවා එක එක්කෙනාගේ හිත්. අපි වගේ මේ සාමාන්‍ය මිනිස්සු වගේ අර එකපාරම පැනලා කතා කරන ඒවා නෑනේ. ආර්යයන් වහන්සේලාගේ, තථාගතයන් වහන්සේගේ විශේෂයෙන් උන්වහන්සේ ශ්‍රාවකයාගේ හිතේ ඕනෑකම, කුසල ඡන්දය, ධර්ම ඡන්දය හදලා ඒ ඕනෑකමක් තියෙන හිතකට තමයි යමක් වටිනා දෙයක් එක්කාසු කරන්නේ. ඒක සාර්ථකයි. මේ කතාව බුදුරජාණන් වහන්සේ කියලා නිස්සද්ද වුණා. මොකද්ද කිව්වේ? මහණෙනි, ධාතු ස්වභාවයෝ හතක් තිබෙනවා. ඒ හත් දෙනා මේවා. ඒ තමයි ආභා ධාතු, සුභ ධාතු, ආකාසානං ඡායතන ධාතු, විඥානං ඡායතන ධාතු, ආකින්චඤ්ඤායතන ධාතු, නේව සංඥානා සංඥායතන ධාතු, සංඥා වේදිතේ නිරෝධ ධාතු කියලා. ඔය විදිහට කතාව කිව්වට පස්සේ ඔතන හිටපු මේ ස්වාමින් වහන්සේ නමක්. ඒ ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මෙහෙම. ස්වාමීනි, යාචායන් බන්තේ ආභා ධාතු. ස්වාමීනි, මේ ආභා ධාතුව කියන එක, ඒ වගේම මේ සුභ ධාතුව කියන එක, මේ ආකාසානං ඡායතන, විඥානං ඡායතන, ආකින්චඤ්ඤායතන, නේව සංඥා නා සංඥායතන, ඊළඟට සංඥා වේදි, මේ ධාතු ස්වභාවයෝ, මේ කියන්නා වූ ධාතු ස්වභාවයෝ හොඳට පැහැදිලි වෙන්නේ, මේ ධාතු ස්වභාවයෝ පැහැදිලි වෙන්නේ මොකෙන්ද? ඒවා ප්‍රකට වෙන්නේ කොහොමද? ඒවා ඉස්මතු වෙන්නේ කොහොමද?
ඒවා විශේෂයෙන්ම ඉස්මතු වෙලා පේන්නේ කොහොමද? විශ්වත් වෙලා දැනෙන්නේ කොහොමද කියලා ඇහුවා. දැනගන්නේ කොහොමද? ඒ ස්වාමීන් වහන්සේ ඇහුවේ එතකොට මේකේ තියෙනවානේ මේ ටිකක් සියුම් ගතියක් තියෙන බවක් තියෙනවානේ. දැන් මේ කියන જાති අතිශය සියුම් ධර්ම. මේක මේ අහගෙන ඉන්න අපේ පින්වතුන්ට මහා කුතුහලය දනවන කතාවක් කියලා මට නිකන් මේ පැත්තේ ඉන්නකොට හැඟෙනවා. ඒක කුතුහලය දනවන එකක්. ඒ තමයි මොකක් ගැනද මේ කියන්නේ? අපි දැනගනිමු මෙන්න මෙහෙම. අපි දැනගනිමු මේ කාරණා. ඉස්සර වෙලාම දැනගනිමු මේ කාරණා හත. ඊළඟට ඒ ස්වාමින් වහන්සේට දැනගන්න ඕන වෙච්ච දේ. හැබැයි මේ ප්‍රශ්නේ ආපු ස්වාමින් වහන්සේට දැනගන්න ඕන උනේ මේ කියන්නා වූ ධාතු ස්වභාවය කියන දේවල් හොඳට කැපී පේන්නේ. මතුවෙලා, ඉස්මතු වෙලා දැනෙන්නේ, පෙනෙන්නේ කොහොමද කියන එක. දැන් අපි මෙහෙම හිතමු. ඇත්තට මොකද්ද මේ ආභා ධාතුව කියලා කියන්නේ? ආභා ධාතු. ඇත්තට මේ ආභා කියන වචනේ තේරුම ආලෝකය කියන එකයි. සරලව අපි ගත්තොත් එහෙම ආලෝක ධාතුව. ආලෝක ස්වභාවය. ආලෝක ගුණය. ඕකයි ආභා ධාතු කියලා කියන්නේ. ධාතු කියන වචනේ තේරුම හරි පුදුමයි. ධාතු කියන වචනේ තේරුම හරිම පුදුමයි. අපිට දැනගන්න පුළුවන්, අපිට ටිකක් හිතන්න පුළුවන්කක් තියෙන පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායු ධාතු කියන එක. ඔය ටිකේ තමයි අපේ හිත ගොඩාක්ම රවුම් ගහලා තියෙන්නේ. ගොඩාක්ම ඇවිදලා තියෙන්නේ. ගොඩාක්ම හිතලා තියෙන්නේ ඔය තැන. ඉතින් ඒවා ලොකුයි. අපි ඉස්කෝලේ යන කාලෙත් අපි ඉතින් පොඩි කෑලි අහලා තියෙනවානේ. ඊළඟට මේ ධාතු කියන වචනේ තේරුම තමයි, ධාතු කියන වචනේ තේරුම නිස්සත්ත, නිජීව, ශුන්‍ය එකක්. නිස්සත්ත, නිජීව, ශුන්‍ය. මොකද මේකෙන් කියන්නේ? දැන් සත්වයෙක් එහෙම නොවන, සත්වයෙක් කියලා පිළිගන්න බැරි, ඒ වගේම යම්කිසි අමුතු පහේ බලවත් ජීව ගතියකුත් නැති, ජීව ගතියක් නැහැ, සත්ත්ව ගතියකුත් නැහැ. ඒ වගේම සත්ත්ව ගතියෙමුත් ජීව ගතියනුත් ඒ කියන જાතිය, ඒ නිසා ඒ ගතියින් හිස්. ඒ කියන්නේ හොඳට තේරුම් ගන්න මේක. ධාතු ගතියින් හිස් කියන එක නෙවෙයි. ධාතු ගතියින් හිස් කියන එක නෙවෙයි. මේකේ තියෙන්නේ සත්ව ගතියින් හිස්. ඒ වගේම සත්වයක් කියන එක එතන නැහැ. ඒක නිසා එතන සත්ව ගතියින් හිස්, ධාතු ගතියින් හිස්. එහෙම නැතුව මේ සත්ව ගතියින් හිස්, ධාතු ගතියින් හිස් කියන එක නෙවෙයි. ඕක හොඳට තේරුම් ගන්න. දැන් මෙන්න මේ විදිහට හිතන්න බලන්න. මම සරල උදාහරණයක් කියන්නම්. අපේ මේ පින්වුතුන්ට ඔය ඉන්න තැන්වල තියෙනවනේ ගයක්, දොරක් තියෙනවනේ. ඔය කාමරයකට ඇතුල් වෙන තැන දොරක් තියෙනවනේ. මේසයක් තියෙනවනේ. ඔය දොර ඊළඟට ඔය මේසය ගත්තම ඔකේ තිබෙනවා එක්තරා තියෙන ගතියකුත් තියෙනවා, නැති ගතියකුත් තිබෙනවා. තියෙන ගතියට කියනවා ඒක තියෙන ස්වභාවය. නැති ගතියට කියනවා හිස් ගතිය, නැත්නම් ශුන්‍යතාවය, ශුන්‍යතා ගතිය. මොකද්ද නැති? ඒ දොර පුද්ගලයෙක් නෙවෙයි. ඒ දොර දෙවියෙකුත් නෙවෙයි. ඒ දොර සත්වයෙකුත් නෙවෙයි. මේසය ගත්තම ඒ මේසය සත්වයෙකුත් නෙවෙයි, දෙවි කෙනෙකුත් නෙවෙයි, පුද්ගලයෙකුත් නෙවෙයි. එතකොට මේ දොරේ තිබෙනවා, දොරේ නැත්තේ මොකද්ද? හිස් මොකද්ද? දොර සත්ව ගතියින් හිස්, ශූන්‍යයි. දොර පුද්ගල ගතියින් හිස්, ශූන්‍යයි. ජීව ගතියකුත් නැහැ. ඒක නිසා ජීව ගතියින් ශූන්‍යයි. දැන් සත්ව ගතිය, දේව ගතියක් නැහැ. මේසෙත් ඒවා.
එතකොට නැති ගතියක් තිබෙනවා. සත්ත්ව ගුණයක් නැහැ, ජීව ගුණයක් නැහැ, පුද්ගල ගතියක් නැහැ, දේව ගතියක් නැහැ, ඒව නැහැ. හැබැයි අපි ප්‍රඥප්තියක් එක්ක එකතු කරපු අර දොර කියන ගතිය තියෙනවා. අපි ප්‍රඥප්තියක් එක්ක එකතු කරපු මේසේ කියන ගතිය තියෙනවා. දැන් මේසේ කියන ගතිය තියෙනවා, එතන නැති අර ගතියයි. ඔය විදිහට මේ ධාතු කියන ඉස්සර වෙලා අපි තේරුම් ගන්න ඕනේ මේ ධාතු කියලා පාවිච්චි කරලා තියෙන්නේ මොකටද? මොකක් නිසාද කියලා. ධාතු කියලා කියන්නේ එතකොට සත්ත්ව ගතියක් නැති එක්තරා දෙයක්. ජීව ගතියක් නැති එක්තරා දෙයක්. ඒක නිසා මේ ආලෝකය කියන එකට කියනවා ආභා ධාතු කියලා. දැන් මේ ආලෝකය අල්ලන්නත් බෑ, පෙල්ලන්නත් බෑ, කිරන්නත් බෑ, ආලෝකයේ දිගපළල මනින්නත් බෑ. නමුත් ආලෝකයක් තියෙන බව අපේ හිතට දැනෙනවනේ. ආලෝකයක් තියෙන බව අපේ හිතට දැනෙනවා. අනිත් අතට මේ විදිහට ප්‍රශ්නයක් කියනවා. ඔකම කියනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ සංඥාවනේ කියලා. මේ ආලෝක සංඥාවනේ එහෙම කියලා හිතෙන්න පුළුවන්. අපි හිතමු එහෙමයි කියලා. සංඥාව කියන්නේ හිතේ තියෙන එකක් නේ. සංඥාව කියන්නේ හිතේ තියෙන දෙයක්. ඒ හිතේ තියෙන සංඥාවට අවදි වෙන්න ඒ සංඥාවට ග්‍රහණය කරගන්න මොකක් හරි එකක් තියෙන්න ඉපායි. සංඥාව නෙවෙයි ආලෝකය, ආලෝකය නෙවෙයි සංඥාව. හොඳට තේරුම් ගන්න. සංඥාව නෙවෙයි ආලෝකය, ආලෝකය නෙවෙයි සංඥාව. ආභා ධාතු කියලා කියන්නේ ආලෝක ගුණය, ආලෝක ස්වභාවය. ඒ ආලෝකය පුජ්‍යලයක් නෙවෙයි. ඒ ආලෝකය දෙවියෙක් නෙවෙයි. ඒ ආලෝකය සත්වෙක් නෙවෙයි. හැබැයි තියෙනවා. ඒක නිසා කියනවා ආභා ධාතු කියලා, ආලෝක ධාතු කියලා. ඔය ආභා ධාතු කියලා කියන්නේ ආලෝක ගුණය, ආලෝක ස්වභාවය. ඔන්න එකක් කියලා දුන්නා. දෙක. ඒකට කියනවා සුභ ධාතු කියලා. සුභ කියලා කියන්නේ හොඳ ගතිය කියන එකනේ. හොඳ ගුණය, හොඳ ගතිය. ඒ වගේම ප්‍රභාස්වර ගතිය කියන එකනේ. ඉතින් ඔය ධර්මතා දෙක. ඊළඟට තුන්වෙනි කාරණේ තමයි ආකාසානංචායතන ධාතු. හැබැයි මේ මොකක්ද? ආකාසානංචායතන ධාතු. මේ ආකාසානංචායතන ධාතු කියලා කියන්නේ එක අපි මේ විදිහට කියමු. අපේ මේ බණ අහන ධර්ම මණ්ඩලයේ මේ බණ අහන ධර්ම ගෲප් එකේ පිරිසේ බණ ටිකක් හොඳට අහලා පොතක් කියවලා දැනුමක් හදාගෙන ඉන්න අයත් ඉන්නවා. තරමක් කියවලා තරමක් ධර්මයේ දැනගෙන එහෙම ඉන්නා වූ අයත් ඉන්නවා. ඒ වගේම ආධුනික අයත් ඉන්නවා. අලුත් ආධුනික පින්වතුන් ඉන්නවා වෙන්න පුළුවන්. ඉතින් මේ අහලා ඉන්න අයටත් ඉතින් හොඳයි. අහලා තියෙන අයට අහලා දැනුමක් හදාගෙන ඉන්න අයටත් ඉතින් මේ හොඳයි. ඒ වගේම අලුතින් ආපු අයටත් අලුත් ධර්මයක් දැනගන්න අවස්ථාව සැලසෙන ඒ අයටත් මේක හොඳයි. ඊළඟට ආකාසානංචායතන කියලා කියන්නේ මෙන්න මෙහෙමයි ඔය කතාව. මේ තියෙනවා මේ අරූපාවචර සිත් කියලා කොටසක් තියෙනවා. අරූපාවචර ධ්‍යාන. අරූපාවචර ධ්‍යාන තියෙනවා. ඒ අරූපාවචර ධ්‍යාන වල තියෙන පළවෙනි එක ආකාසානංචායතනය, දෙවෙනි එක විඥානංචායතනය, තුන්වෙනි එක ආකින්චඤ්ඤායතනය, ඊළඟට හතරවෙනි එක නේව සංඥා නාසඤ්ඤායතනය. ඉතින් මේ කියන්නා වූ මේ ධ්‍යාන වල
මේ ධානවල අත්විඳින්න යම් කිසි දෙයක් තියෙන්න එපායි. මොකක් හරි ගුණයක්, මොකක් හරි ධර්ම විශේෂයක් තියෙන්න එපායි. ඒ නිසා ඒවට කියනවා ආකාසානංචායතන ධාතු ගුණය කියලා. ඒ කියන්නේ ඒක මෙහෙමයි ගන්නෙ. දැන් මම පොඩ්ඩක් ඒක කියලා දෙන්නම්. ඔක කරන විදිය. ඔය මන භාවනා කරන පිරිසේ ඔය කරන විදිය මෙහෙමයි. අපි සාමාන්‍යයෙන් භාවනා කරන්න යනකොට ආනාපාන සතිය, මෛත්‍රී භාවනාව ඔය වගේ භාවනානි කරන්නේ. ඊළඟට සාමාන්‍ය ආරක්ෂක භාවනා, චතුරාර්යක්ෂක භාවනා, බුදුගුණ භාවනා, පිළිකුල් භාවනා ඔය වගේ තියෙනවා. සාමාන්‍යයෙන් බහුතරයක ඔය රේන්ජ් එකේ තමයි කරකැවෙන්නේ. ඊටත් වඩා හුදකලා වෙච්ච අරණ්‍ය වාසී සේනාසනවල වැඩ ඉන්න පින්වත් ස්වාමින් වහන්සේලා සහ යෝගී කරන භාවනා තියෙනවා. ඒ වගේ තිබෙන එකක් තමයි කසින භාවනාව. ආලෝක කසිනේ, ආකාශ කසිනේ, පඨවි කසිනේ, තේජෝ වායු කසින. ඊළඟට ඔය වගේ කසින භාවනා තිබෙනවා. ඒක කරන ක්‍රමයකුත් තියෙනවා. ඒකට භාවනා කරනකොට පිළිපදින පිළිවෙතකුත් තිබෙනවා. ඒවට කියනවා රූප ගුණ ඇති රූපාවචර භාවනා කියලා. රූපාවචර භාවනා කාණ්ඩ ඒ වගේ පුරුදු කිරීම. මේ භාවනා වලින් යන්න පුළුවන් හිත එකතෙන් කරලා යන්න පුළුවන් තියෙනවා රූපාවචර භාවනා තිබෙනවා 4ක්. ඒක තමයි කියන්නේ රූපාවචර භාවනා කියන්නේ ඔය රූප බලා මේ භාවනා කරනවා කියන එක නෙවෙයි. රූපාවචරය කියලා කියන්නේ මේ රූප සංඥාවක් එක්ක අපි රූප සංඥාවක් එක්ක අපේ හිතේ රූප ධර්මයක් ආශ්‍රය කරගෙන කේන්ද්‍රය කරගෙන සංඥාවක් හදාගෙන පවතින ධර්මයක් තියෙනවා. ඒක නිමිත්තක්. භාවනා නිමිත්තක්. ඉතින් ඔය පළවෙනි ප්‍රථම ධානය හදාගත්ත එක්කෙනාට ප්‍රථම ධානයේ පිහිටන්ඩ භාවනාවකින් ගත්ත නිමිත්තක් ආධාර වෙන්න ඕනේ. ඒ භාවනා නිමිත්තේ ආධාරය ඒ භාවනා නිමිත්තේ එල්ලිලා තමයි ඒ භාවනා නිමිත්තේ හිත සාන්තව ගැට ගැහිලා තණ්හාවෙන් නෙවෙයි සාන්තව ගැට ගැහිලා ඒකත් එක්ක ඒකාබද්ධ වීමත් එක්ක තමයි විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා පහළ වෙන්නේ ධාන අංග හැටියට. එතකොට මේ හතරවෙනි ධානයට ගියාට පස්සේ හතරවෙනි ධානයේ පළවෙනි එක දෙවෙනි එක තුන්වෙනි හතරවෙනි ගියාට පස්සේ මේ ස්ථාන හතරේම තියෙන්නේ සංඥා ගුණයක් එක්ක. ඒ කියන්නේ රූප ගුණයක් එක්ක එක සියුම් පළවෙනි එකේ ටිකක් ඕලාරිකයි දෙවෙනි එකේ සියුම් ටිකක් තුන්වෙනි එකේ තවත් ටිකක් සියුම් හතරවෙනි එකේ ගොඩාක් සියුම්. ඔය විදිහට රූප ගුණයක තමයි පිහිටන්නේ. ඊළඟට මේ හතරවෙනි ධානයට ගියා වූ කෙනා ධානයේ පුරුදු කරපු කෙනා ධානයේ හොඳට අතට හුරු කරගත්ත හිතට හුරු කරගත්ත එක්කෙනා ඒ ධානය ආශ්‍රය කරගෙන තව ඇතුළාන්තයේ භාවනාවක් කරනවා. ඒක මේ වටපිටාවේ එළියේ තිබෙන මේ ගස් කොළන් අස්සෙන් පේන මේ ආකාශය කියන එක බලලා නෙවෙයි කරන්නේ. එහෙම කසිනයක් තියෙනවා. මෙයා කරන්නේ හතරවෙනි ධානයේ හිත පිටුවාගෙන ඇත්තටම හතරවෙනි ධානයට ගියාම එතනක් තිබෙනවා එක්තරා සියුම් වූ එකතෙන් වූ ධර්ම ස්වභාවයක් තිබෙනවා. හිත ඒකට හරවගෙන තියාගන්න. හිත ඒ පැත්තට හරවගෙන තියාගන්න එක්තරා විදිහක ධර්ම ගුණයක් තියෙනවා. ඒකේ තමයි හිත පවතින්නේ. ඊළඟට මේ ඒ හතරවෙනි ධාන ආරම්මණයේ තියාගෙන තව එකක් ඒකට උඩින් වඩනවා. ඒ තමයි ආකාශ සංඥාව හදනවා. ආකාශ සංඥාව.
ආකාශ සංඥාව කියලා කියන්නේ අර ආකාශ ඒ කියන්නේ අර රූප ගතිය අමතක කරලා ආකාශයේ වශයෙන් මේ ඔක්කොම තියෙන රූපයක් තිබුණත් ඊළඟට ද්‍රව්‍යයක් තිබුණත් මොනවා තිබුණත් තිබෙන්නේ ආකාශයේ අවකාශයේ කියන එකනේ. එතකොට ඒක බේස් එක වගේනේ. ආන්නේ ඒ සංඥාව හදා ගන්නවා මේ ඇතුළාන්තේ. කොහොම ගියයන් පස්සේ හිත එකතෙන් වෙනවා. හිත එකතෙන් වෙලා හිත සාන්ත වෙලා ඊළඟට හිත ඒ ආකාශ කියන සංඥාවේ හොඳට එකතෙන් වෙලා එතන හැදෙනවා මේ රූපයක් අරමුණු කරන්නේ නැති ආකාශ සංඥාව ගැන ඒකාබද්ධ වුණු ධානා ගුණයක් මතුවෙනවා. ඕක තමයි පළවෙනිම මේ අරූපාවචර ධානා ශක්තිය. හේතුව ඒක ආකාශය කියන එක රූපයක් නෙවෙයිනේ. රූපයක් නෙවෙයි. ආකාශය කියන්නේ රූපයක් නොවන එක්තරා විදියක සංඥා ගුණයක්. ඔන්න ඔය හරියට කියනවා ඔය පැවැත්මට කියනවා ආකාසානංචායතන ධාතු ගුණය කියලා. ඒ කියන්නේ ඔය ආකාසානංචායතනය මේ සත්වයක් නෙවෙයි පුද්ගලයෙක් නෙවෙයි. ආත්මිකුත් නෙවෙයි. ඔක ජීව ගතියක් නැහැ. දැන් මේ කතාව මෙහෙම කියනකොට හිතනවා ඇයි බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ විදිහට මේ ආකාසානංචායතනය ධාතුවක් හැටියට පෙන්වුම් කරලා ඇයි සත්වයක් නෙවෙයි ජීවයක් නෙවෙයි පුද්ගලයෙක් නෙවෙයි කියලා කියන්නේ හේතුව. ඒකට හේතුව තමයි ඔය කාලේ හිටපු කට්ටිය මොකද කරලා තියෙන්නේ? ඒගොල්ලෝ ඔය ආකාසානංචායතන වලත් සත්තු ඉන්නවා කියලා ජීව ආත්ම තියෙනවායි කියලා පිළිගත්ත ගතියක් ඒ කාලේ තිබිලා තියෙනවා. ඉතින් ඒක එක තැනකින් අයින් කරන මේ සත්ව ගතිය තව තැනකට බද්ධ කරනවා. එක තැනකින් අයින් කරන සත්ව ගතිය තව තැනකට බද්ධ කරනවා. ඒක තමයි ඔය කරන්නේ. ඊළඟට ආකාසානංචායතන ධාතු ගතිය. අනිත් එක තමයි විඥානංචායතන ධාතු. ඒ කියන්නේ තවත් විදියක්. ආකාශයේ කියන ගතිය දැනගන්නේ මොකෙන්ද? විඥානයේ කියන චිත්ත ගතියෙන්. ආකාශයට බෑ ආකාශය දැනගන්න. ආකාශය දැනගන්න ගතිය නැහැ. එකම ධර්ම ස්වභාවයයි තිබෙන්නේ දැනගැනීමේ ශක්තිය තියෙන. ඒ තමයි විඥාන ගුණය. විඥාන ශක්තිය. විඥාන ශක්තියෙන් තමයි අහස ආකාශය කියලා දැනගත්තේ. ඒක නිසා ආස කියන සංඥා ගුණයේ ධාතු ස්වභාවය විඥානයේ කියන ධාතු ස්වභාවය ඊළඟට දෙවෙනි එකට මාරු වෙනවා විඥානංචායතන. ඔකට කියනවා දෙවෙනි අරූපාවචර ධාන ශක්තිය ධාන ගුණය කියලා. තුන්වෙනි එක අකින්චඤ්ඤායතන. ඊට වඩා මොකක්වත් නැහැ කියන එක. නේව සංඥා නා සංඥායතන කියන එක හතරවෙනි එක. සංඥා වේදිත නිරෝධ ධාතුව කියන එක මේ ඊළඟ එක. දැන් මම මේ දක්වාම කියලා දුන්නේ මොකද්ද? මේ බුදුරජාණන් වහන්සේ මේ ස්වාමින් වහන්සේලාට කියලා දෙන්න නිකම් මාතෘකා පාඩයක් හැටියට ඉදිරිපත් කරපු මේ ධාතු ස්වභාව හතේ පොඩි සරල විස්තරයක්. ඇත්තට බලන්නකෝ මේ ඒ කාලේ හිටපු ස්වාමින් වහන්සේලා කොහෙන් හරි ඇවිල්ලා මේ ශාසනයට ඇවිල්ලා උන්වහන්සේලාට ලැබිච්ච දේවල් අහන්න ලැබිච්ච දේවල් එක්ක උන්වහන්සේලාගේ හිත වැඩ කරපු තැන්. දැන් අද බලන්න. අද කාලේ තිබෙන්නේ මිනිස්සු හිතන දේවල්. අඟහරු ලෝකයට යන්නේ කොහොමද? එහෙ වතුර තියනවද? ඉන්න පුළුවන්ද? කුඹුරු හදන්න පුළුවන්ද?
රෙස්ටෝරන්ට් දාන්න පුළුවන්ද? පික්නික් යන්න පුළුවන්ද? ඔය වගේ දේවල්. ඊළඟට ලොකුවට හරි රවුමට හරි පෙට්ටියකට හරි පෙට්ටියක් හැඩයට හරි ඔය ධාතුවක් මේ ඉඳලා නිකන් ආලෝක සංඥාවක් ඇටියට දකින්නත් පුළුවන්. පේන දෙයක් තියෙනවනේ. නමුත් මේ වාගේ සියුම් පැති මේ වාගේ නිකන් මනසට බද්ධ වෙලා යන දේවල් ගැන හිතන ඒවා හරි අඩුයිනේ. සාමාන්‍ය මිනිස්සු හිතන්නේ කොහොමද මම සාමාන්‍යයෙන් මේ කාම ලෝකයේ ඔළුව විකාර කරගන්න නැතුව නිරෝගීකමත් ආරක්ෂා කරගෙන මේ තිබෙන්නා වූ රූප ටික විඳ විඳ ඉන්නේ කොහොමද? මේ තියෙන ටික ඔක්කොම දැකලා මගේ හිත පුරවගන්නේ කොහොමද කියන ඒ වගේනේ ගොඩක් මේ කාම ලෝකයේ මිනිස්සුන්ගේ හිත ගැවසෙන්නේ. දැන් කවදාකවත් මේ වගේ දේවල් පැති හිතන්නේ නැහැ. නමුත් ඒ කාලේ එහෙම නෙවෙයි. ඒ නිසා තමයි ඥානවන්ත, ගුණවන්ත, තීක්ෂණ නුවණක ඉන්න ඒ කාලේ වුණත් ඒ ස්වාමින් වහන්සේලා ආශ්‍රය කරන්න කියන්නේ. එතකොට තමයි මේකක් අපේ හිතට මෙහෙම එකක් තියෙනවා නේවත් කියලා අහන්නවත් දකින්නවත් අපිට හම්බ වෙන්නේ. දැන් බලන්නකො මේ වගේ දේවල් ගැන ඒ කාලේ මේ ස්වාමින් වහන්සේලා කතා කරලා හිතලා තියෙනවා. ඒ නිසා ඒ ඕනෑකම නිසා ඒ හිතවලට ඕන නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේක කියන්නේ. දැන් මම කියලා දුන්නේ මොකද්ද? ආලෝකය කියන ධාතු ස්වභාවය තිබෙනවා. ආලෝකය කියන එක තිබෙනවා. ඒක දැන් ඉන්න තැන්වල කාමරේ පිරීලා තිබෙනුනේ ආලෝකය. ඒකටත් වඩා තිබෙනවා මෙහෙම එකක්. මේ ආලෝකය මේ කියන ආභා ධාතුව අමුතු එකක්. ඒ තමයි ඔය ආලෝක කසිනේ එහෙම වැඩුවම මේ හිතේ ඇති වෙනවා මහා පුදුමාකාර එළියක්. ආලෝක ස්වභාවයක්. ආලෝක ආරම්මන ගතියක්. ආලෝකින් පිරිච්ච ගතියක්. කාමරේ වාගේ නෙවෙයි. මුළු ලෝක ධාතුවම ආලෝකයක්. ආලෝක ධාතුවක් හැටියට පිරිච්ච ගතියක් මේ හිතේ පහළ වෙනවා. ගෙවල් දොරවල් ඒකේ මොකක්වත් නැහැ. එහෙට මෙහෙට ඉරි ගහපු ඒවා ඒ මොකක්වත් නැහැ. ඒ වාගේම කැට කැබලිති මොකක්වත් නැහැ. සම්පූර්ණ දිගට හරහාට පළට සෑම පැත්තෙම බැලුවම හැම තැනම පිරීලා තිබෙන්නේ පුදුම බලවත් ඒකාලෝක වෙච්ච ආලෝක ගතියක්. ඔය ආලෝක ගතියට ආලෝක ස්වභාවයට හිත බද්ධ වෙනවා. ආලෝක ස්වභාවයට හිත බද්ධ වෙනවා. තණ්හාවෙන් නෙවෙයි. ඒක ආරම්මණයක වශයෙන් හිත බද්ධ වෙනවා. ඒ ආලෝක ගතියට හිත බද්ධ වුණාම කරුණු දෙකක් තිබෙනවා. මොකක්ද? එකක් තමයි හිතට දැනෙන ආලෝකය. තමන්ගේ හිතට දැනෙන ආලෝකය. හිතට කියනවා ධාන හිත කියලා. හිතට කියනවා ධාන හිත. ඒ ධාන හිතට අරමුණු වෙන්නා වූ බැබලිච්ච, පිරිච්ච, ප්‍රභාස්වර වෙච්ච, ඒකාලෝක වෙච්ච ගොඩාක් වෙලා හිත ආරම්මණේ තියාගන්න පුළුවන්. ඒ ගතියට කියනවා ආලෝක ස්වභාවය කියලා. හැබැයි තමන්ගේ භාවනා කරලා මනසින් ඒ ඇතිවෙච්ච පිවිතුරු වූ ප්‍රභාස්වර වූ ආලෝකය සත්වයක් නෙවෙයි. ඒ පිරලා තිබෙනා වූ ආලෝක ස්වභාවය දෙවියෙක්වත් ආත්මයක්වත් නෙවෙයි. ඒක එක්තරා විදියක ආලෝක ස්වභාවයක්. ඒක නිසා කියනවා ආභා ධාතු කියලා. ආලෝක ධාතු කියලා කියනවා. දැන් මම මේ බාහිර කතාවක් කිව්වනේ. ඒ මොකද්ද කිව්වේ? කාමරේ ගැන හිතන්නේ කියලා. ඔය කාමරේ ගැන හිතන්න කියලා කිව්වේ මෙහෙමයි. කාමරේ ගැන හිතනකොට හිතන්න බලන්න එළිය පේනවද කියලා. එළිය පේනවද? එළිය නොපෙනෙනවද? අහස පේනවද? අහස නොපෙනෙනවද?
මේ කාරණා ටික හිතන්න. මේක උදාහරණ මේ කියන්නේ කාරණේ වටහලා දෙන්න එකක්. දැන් හැම එක්කිනාගේම කාමරවල දැන් අපි නවසීලන්තේ ඉන්නේ. වෙනත් රටවල් වල ඉන්න අය ඇති. මොනවද පේන්නේ? ඇහැට පේන්නේ මොනවද? ඇහැට පේන්නේ ඔය වටපිටාවේ තිබෙනා වූ බඩු බාහිර ආදී ඉස්මතු වෙලා තිබෙන වර්ණ රූපයයි පේන්නේ. වර්ණ රූපයයි පේන්නේ. ඊළඟට ඒ වර්ණ රූපය පේන්න තවත් උදව් වෙච්ච එකක් තියෙනවා. ඒ තමයි ඒ වර්ණ ඒ භාණ්ඩවල උඩට ඔය පොත්වල උඩට මේසේ උඩට බිම බිත්තිවල හැම එකටම ආලෝකය ගිහිල්ලා තියෙනවා. ආලෝකය ඒක උඩට වැටිලා. අපිට ලයිට් එකක් දිහා බැලුවම ඒ ලයිට් එකේ තිබෙන එක්තරා විදිහක සුදු හරි ගෝල් කලර් හරි මොකක් හරි වර්ණයක්. බ්‍රයිට් ගතියක් තියෙනවා. ආලෝකය එකපාරම ඇහෙන් අල්ලන්න බෑ. හැබැයි ආලෝකය තියෙන නිසා තමයි ඔය බටේ බාහිර දේවල් ටික පේන්නේ. දැන් ආලෝකය කොහෙද තියෙන්නේ? අනිත් කාරණේ. දැන් මම කාරණා දෙකක් කිව්වනේ. මොකද්ද? වස්තු තිබෙනවා වස්තුවට උඩට වැටිච්ච ආලෝකය තියෙනවා. වස්තුව ඕලාරිකව පේනවා උදව් වෙලා තිබෙන්නේ ආලෝකය. ආලෝකය කියන එක තියෙන බව දන්නවා. නිකන් මෙන්න මේකයි ආලෝකය කියලා හරියට උගුල්ලලා ගන්න බෑ. හැබැයි ආලෝකයේ උදව්වෙන් ගන්න ආලෝකයේ උපකාරයෙන් අපිට වස්තු අල්ල ගන්න පුළුවන්. පොත දැන ගන්න පුළුවන්. පොත වෙන් කරන්න පුළුවන්. ඒ වස්තුව වෙන් කරලා දැන ගන්න පුළුවන්. හැබැයි ආලෝකයේ තියෙන බව දන්නෝ. ආලෝකය කොටු කරලා ගන්න බෑ. දැන් තව කාරණයක් තිබෙනවා. දැන් මේ ආලෝකය වැටෙන්නේ කොහේද? දැන් මේ මේස පොටු පොත් අල්මාරි ඔක්කොම තියෙන්නේ අවකාශයේ එක්කනේ. භූමියේ තියනවා කිව්වට අවකාශයේනේ තියෙන්නේ. අවකාශය පාවිච්චි වෙනවා ටිකක් පුටුවට ටිකක් පාවිච්චි වෙන ආකාශයේ ටිකක් අවශ්‍යයි. මේසය කියන එක තියන්න අවකාශය අවශ්‍යයි. එතකොට මේවා අවකාශයේ තිබෙන වස්තු. ඊළඟට ආලෝකයත් ඔය අවකාශය ඇස්සේ ගිහිලා තියෙනවා. එතකොට කාරණා තුනක් තියෙනවානේ. ඒ තමයි වස්තුව, පේන දේ, ඒ වගේම තමයි ආලෝකය, ඊළඟට අවකාශය. දැන් ආකාශය කියන එක අපිට පේනවද? නෑ. නමුත් තියෙන බව දන්නවා. ආලෝකය කියන එක අපිට පේනවා වගේ තියෙනවා. හැබැයි තියෙන බව දන්නවා. ඔය මං කිව්වේ බාහිර එකක්. මෙන්න වටපිටාවේ කාමරයෙන් අහුල්ල ගන්න පුළුවන්, තේරුම් ගන්න පුළුවන් කාරණයක් ඔය. හැබැයි මේ ආබා ධාතු කියන මේ බුදුරජාණන් වහන්සේ කියාපු එක නිකන් කාමරියේ ඔය පැතිරලා තිබෙන එලි නෙවෙයි. ඕකයි ඔය මේ වෙනස. මේක නම් ඉතින් අපිට දවස් ගණන් ඔය ගස් වලට ගල් වලට ඉරහඳ දාදා කතා කරන්න බැරිය. මේක ඇවිල්ලා ඉන්ද්‍රිය ගෝචර ධර්මයක් නෙමේ බාහිර ඒවා. හැබැයි ආබා ධාතු කියන එක ඇවිල්ලා මේ ධානයක ඇති වෙන ධාන හිතක ඇති වෙන එළිය ආලෝකය බබ්බලීම එහෙම නිකන් මේ වගේ එකක් නෙවෙයි. ඒක අමුතුම එකක්. ඒක ඇතුළාන්තය ඇති වෙන. ඒ නිසා මේ භික්ෂුන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ කියලා දෙන මේ කාරණය මේ හිත ඇතුළේ එකක්. හිත ඇතුළේ තියෙන ධර්මයක්. ඒ නිසා කියන ආලෝක ධාතු. ඇයි එම කිව්වේ මේකේ ධානයේ වැඩුවට කමක් නැහැ. හැබැයි ඕකේ ඇස්සේ සත්තු නැහැ. ආබා ධාතු. ආලෝක ධාතු. ඒ වගේම තමයි මේ යම් කිසි දෙයක් ප්‍රභාස්වරයි නම් අපේ මනසේ ඇතුළාන්තයේ අපි ඒක විඳිනවනේ. අපි කොහොමද සලකන්නේ? අනේ ලස්සනයි, අනේ සාන්තයි, අනේ සුබයි, හොඳයි කියලා පිළිගන්න ගතියක් තියෙනවා. එහෙනම් ඒ පිළිගන්න ගතියට ඒක හොඳයි කියලා, ඒක සාන්තයි කියලා පිළිගන්න නම් සාන්ත ගතියක් ඒක තියෙන්න එපායි. නැත්තම් හිතට සාන්ත ගතියක් කියලා, හොඳ ගතියක් කියලා, සුබයි කියලා, ප්‍රභාසරයි කියලා බාර ගන්න බෑනේ.
ඒ නිසා ඒ ගතියක් තිබෙනවා. හොඳ ගතිය, හොඳ ගුණය කියන එක තියෙනවා. දැන් ওই කාරණා දෙක තේරුම් ගන්නට ආලෝක ධාතු ස්වභාවයත් ආභා ධාතුව හොඳ ගතිය හේවත් සුබ ගතිය සුබ ධාතුව තියෙනවා. මම ඊළඟට කියලා දුන්නා ආකාසානංචායතන විඥානංචායතන ඒ ධාතු ගුණ. ඉතින් මේ ආකින්චඤ්ඤායතන ධාතු නේව සංඥාන ආසඤ්ඤායතන ධාතු සංඥා වේදේති නිරෝධ ධාතු. දැන් මම මෙච්චර වෙලාවක්ම මේ ධාතු ස්වභාව හතේ තිබෙනා වූ වෙනස ටිකක් කියලා දුන්නා. අර ප්‍රශ්නයක් අහපු ස්වාමින් වහන්සේ අමතක කරන්න හොඳ නැහැ. කාගෙන්ද ප්‍රශ්නේ ඇහුවේ? ලෞතර බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ කියන ධාතු ස්වභාවයෝ ඔය බුදුරජාණන් වහන්සේ කියලා දීපු ධාතු ස්වභාවයෝ නිකන් ඉස්මතු වෙලා පේන්නේ මොකක් හින්දාද? නිකන් කැපිලා පේන්නේ. කැපිලා පේන කරන් දැනගන්න පුළුවන් වෙන්නේ ප්‍රකට කරලා දැනගන්න පුළුවන්කම තියෙන්නේ මොකෙන්ද? දැන් ඒක මෙහෙමත් දැන් බලන්න. දැන් අපිට නිකන් ලෑල්ලක අපි හිතමු මෙහෙම. ලෑල්ලක සම්පූර්ණ කළු ගාන. නැත්තම් දුඹුරු පාට ගාන. අපි හිතමු කළු කියලා. සම්පූර්ණ ලෑල්ලක කළු ගාන. කළු ගාලා ඊට පස්සේ අපි ඔකේ නිල් පාට ඩොට් එකක් තියෙනවා. සාමාන්‍යයෙන් පොඩි රුපියලක විතර. එතකොට නිල් පාට නෙවෙයි කළු පාට. කළු පාට නෙවෙයි නිල් පාට. නමුත් කළු පාට බෑග්ග්‍රවුන්ඩ් එකේ තියෙන ලෑල්ලේ නිල් පාට එකක් තියෙනවා. හැබැයි තියෙන බව ගොඩාක් ඕනකමින් බොහෝම මහන්සියෙන් දැනගන්න පුළුවන්. මහන්සියෙන් දැනගන්න පුළුවන්. හැබැයි වෙනම පාට දෙකක් තිබෙනවා. දැන් අපි නිල් පාට තියන්නේ නැතුව කළු පාට බෑග්ග්‍රවුන්ඩ් එක තියෙන ලෑල්ලේ තියෙනවා සුදු පාට ලොකු රවුමක්. සුදු පාට නිකන් කෝප්පයක් පිඟානක් වගේ රවුමක් තියෙනවා. අපි හිතමු මීටරේ ස්ක්වෙයාර් මීටරයක මීටරයක් උස මීටරයක් දිග මීටරයක් පළල ඒ වගේ ලෑල්ලක කළු ගාලා මැදින් ගහනවා මේ සුදු පාට රවුමක් ලස්සනට. දැන් මොකද වෙන්නේ? කළු පාට බෑග්ග්‍රවුන්ඩ් එකේ සුදු පාටක් ගහපු ගමන් හරියට හොඳට කැප්චර් වෙලා පේන හොඳට ප්‍රකටයි. හොඳට පැහැදිලිව පේනවා. නිල් පාට ඒ වගේ තේරුම් ගන්න බෑ. නිල් පාට තේරුම් ගන්න බෑ. ඒ නිසා සමහර දේවල් තියෙනවා හැබැයි හරීම සියුම් නිසා තේරුම් ගන්න අමාරුයි. තවත් මෙන්න මේ විදිහට දාන්න දුඹුරු පාට බෑග්ග්‍රවුන්ඩ් එකක් තිබෙන්නේ ඒක මේ නිකන් අපි දුඹුරු පාට බෑග්ග්‍රවුන්ඩ් එකක් තිබෙන්නා වූ ඒක නිකන් රතු පාට රතු පාට ඩොට් එකක් ගන්න පොඩි චිත්‍රයක් අඳන් පස්සේ ඒක අහුවෙන්නේ නැහැ. දෙක පාට දෙකම සමානයි. හැබැයි මේ පාට දෙකම සමාන වගේ වුණාට එකක් කැප්චර් කරලා මතු කරලා ගන්න පුළුවන්. ඔය කාරණේ තමයි ඔය බුදුරජාණන් වහන්සේගෙන් අර ස්වාමීන් වහන්සේ ඇහුවේ. ඔය ධාතු ස්වභාවයෝ කියලා જાතියක් තිබෙනවා. මේවා ඇත්තටම හොඳට පැහැදිලිව හොඳට කැපී පෙනෙලා තේරුම් ගන්නේ. ඒවා ප්‍රකට වෙන්නේ ඉස්මතු වෙලා හොඳට දැනෙන්නේ මොකක් නිසාද කියලා ඇහුවේ. 7ක් කාරණා තියෙනවා. ඒ වෙලාවේදී අපි වගේ නිකන් මේ සාමාන්‍යයෙන් අර රටට යන්නේ කොහොමද මෙහි ඉන්නේ කොහොමද මේ හඳේ එළිය කොහොමද ඒව නෙවෙයි යන්නේ. ඒවා නෙවෙයි යන්නේ. ඒ තරම් මේ හිතට බද්ධ වෙච්ච ගැඹුරු කාරණයක් අහන්න. ඉතින් අපේ සද්ධාව ඇති වෙන්න ඕනේ නේද මේ ස්වාමීන් වහන්සේලා කෙරේ. ඒවා කියලා දීපු බුදුරජාණන් වහන්සේට කොච්චර දැනුමක් ප්‍රඥාවක් තියෙන්න ඕනද මේ භික්ෂුන් වහන්සේගේ හිතට ඒක වද්දන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේ උත්තරයක් දෙනවා මෙන්න මේ. මහණෙනි
මේ ආලෝක ධාතුව කියන එක ආභා ධාතුව ආලෝක ධාතුව ප්‍රකට වෙනවා. ප්‍රකට වෙන්නේ අයං ධාතු අන්ධකාරං පටිච්ච පඤ්ඤායති. දැන් බලන්න අපිට මේ ආලෝකය කියන එක හොඳට තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ අන්ධකාරය නිසා. ආලෝකය තේරුම් ගන්නේ ආලෝකය ප්‍රකට වෙන්නේ අන්ධකාරයට සාපේක්ෂවනේ. අපි අන්ධකාරය දැන් අපි රැට ඝන කළුවරයි. එළියක් නැහැ. අපි ඒක ගැන හිතුවන් පස්සේ තමයි අන්ධකාරයට සාපේක්ෂව තමයි අපිට මේ ආලෝකය හොඳට කැපිලා පේන්නේ දැනෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අන්ධකාරය නිසා තමයි ආලෝකය හොඳට දැනෙන්නේ, පෙනෙන්නේ, ප්‍රකට වෙන්නේ. හිතෙත් ඒ වගේ. හිත ඔය හැම එක්කිනාගේම අඳුරුයි නම්, කළුවරයි නම්, ඇස් දෙක වහගත්තාම ලොකුවට පේන්නේ නැත්තම්, මොකක්වත් හොඳ දැනෙන්නේ නැත්තම්, ඒ තියෙන්නේ කළුවරනේ. යම්කිසි වෙලාවක මේ සමාධි ගුණය නිසා, සමාධි බලය නිසා යම්කිසි ආලෝකයක්, ප්‍රභාස්වර ගුණයක් හිතේ ඇති වුණා නම් අපිට මොකද වෙන්නේ? එහෙනම් අපි අනේ මේක ආලෝකයක් කියලා පිළිගන්නවනේ හිත ඇතුලේ. ඒ ආලෝකය කියලා පිළිගන්නේ මොකක් නේද? ආධාර කරගෙනද අර කියන්නා වූ අන්ධකාරයට අපිට තිබිච්ච නැති ගතියකට අන්ධකාරයට මේ බද්ධ කරන්නේ. අන්ධකාරය නිසා තමයි අපිට ආලෝකය කියන එක ප්‍රකටව දැනෙන්නේ. බුදුරජාණන් වහන්සේ කාරණේ කියනවා. අනිත් එක තමයි යායම් භික්ඛු සුබ ධාතු. මේ හොඳයි කියලා අපිට යම් කිසි දෙයක් දැනෙනවා නම් අසුභම් පටිච්ච පඤ්ඤායති. මේ ලෝකයේ තියෙනවා හොඳ කියලා දෙයක්. අනේ හොඳයි, අනේ සැපයි, අනේ යහපත් කියලා අපි හිතන දේවල් තිබෙනවා. ඒක ඇතුළාන්තයේ පිට දෙකේම. ඇත්තටම හොඳයි කියලා දෙයක් සලකන්නේ කුමක් නිසාද? හොඳයි කියලා දෙයක් පැහැදිලිව දැනෙන්නේ මොකක් නිසාද? ඒ තමයි අසුබ දෙයක්, කැත දෙයක්, අවලස්සන දෙයක් නිසා. අවලස්සන, කැත, අසුබ දෙයකට සාපේක්ෂව සුබයි කියලා දෙයක් ප්‍රකට වෙනවා, මතුවෙනවා. අන්ධකාරයට සාපේක්ෂව ආලෝකය ප්‍රකට වෙනවා. කැත දෙයට, අසුබ දෙයට, අවලස්සන දෙයට සාපේක්ෂව සුබ දේ මතුවෙනවා, කැපිලා පේනවා. ඒ වගේම තමයි ආකාසානංචය ධාතුව කියලා කියන්නේ අහස් ගතියනේ. අහස කියන එක කැපී පේන්නේ, කැපිලා මතුවලා දැනෙන්නේ රූපේ මුල් කරගෙනයි. ඕක ඇත්තට අපි කොහොමද දැනගන්නේ? ඒක දැනෙන්නේ මට මෙන්න මෙහෙම අවස්ථාවල දැනලා තියෙනවා. අපේ කාමර බඩු බාහිර ආදියෙන් පිරීලා බැලූ හැම පැත්තෙම මේසයක්, පුටුවක්, කෝප්පයක්, පිඟානක්, පොට් එකක්, ඒ වගේම ගෙදරක නම් රෙදි පෙරදි ඔය ගොඩාක් දේවල් තියෙනවනේ. එතකොට තියෙනවා මේ ඔක්කොම පිරීලා, රූප වලින් ඇහිරිලා, පිරීලා කියලා තියෙනවා. යම් කිසි වෙලාවක පින්වතුන් හිතලා බලන්න, ඔය තිබෙන්නා වූ පුටුවක්, මේසයක්, කරවා මේව ටික අයින් කරාම කාමරේ අපිට දැනෙන්නේ මොකද්ද? අනේ හරියට ඉඩ තියෙනවා කියලා දැනෙනවානේ. දැන් නම් හරිම හොඳයි, ඉඩයි. ඇයි ඒක ඉස්සෙල්ලාගේ තිබුණේ නැද්ද? ඒ කාමරේ ඔය අහස ටික තිබුණාට ඒක අර තිබිච්ච භාණ්ඩ වලින් මතුවෙන්නේ නැතුව තිබුණා. භාණ්ඩ වලට යට වෙලා තිබුණා. පුටුව, අල්මාරිය, ඒ වගේම ඇඳම් අරවා මේ ඔක්කොම ටික අයින් කරාට පස්සේ අර ඉඩ ටික පේනවා. ඉඩ කියලා කියන්නේ මොකද්ද? ආකාශය. ආකාශයෙන් දැනෙන්නේ. ඒ වගේ මේ ආකාශය කියන එක අපිට දැනෙනවා නම් ආකාසානංචායතනෙ කියන ධාතුව අපේ හිතට අහස සංඥාව හොඳයි කියලා දැනෙනවා නම් ඒ අහස සංඥාව එන්න නම් අපි රූපයට සාපේක්ෂව තමයි එන්නේ. මේ රූපය මුල් කරගෙන, රූපය නිසා, රූපය අයින් වුණාන් පස්සේ තමයි
ආකාශ කියන ධාතුව අපිට හොඳට ප්‍රකටව පැහැදිලිව පේන්නේ. හොඳට තවත් එකක් හිතලා බලන්න සමහර තැන්වල ගෙවල් දොරවල් තිබෙනවා. ඒ වගේම මේ පරණ ගෙවල් තියෙන කැඩුවෙන් පස්සේ හරිය එළියයි. එළියයි කියලා කියන්නේ එතන ඉඩ තියෙනවා. ඒ ඉඩ කියලා කියන්නේ අර තිබිච්ච රූපේ අයින් වුණාට පස්සේ. ගහක් කියලා බලන්න සමහර තැන්වල තියෙනවා අතු කැපුවෙන් පස්සේ අතන හරි එළියයි කියලා කියන්නේ ඉඩ තියෙනවා. ඒ වගේ අපේ හිත දිහා බලන්න මේක ගැනත් හිතනවා අර ගැනත් හිතනවා අතීතයේ රූප ගැන හිතනවා හැම තැනටම ආලෝකය ගැන හිතනවා හැම තැනම හිතන්න තියෙන්නේ මොනවද රූප කැලලක්මයි රූප කොටාසයක්මයි රූප ගතියක්මයි ඉතින් මේ රූපයක් හිතෙන්නේ නැති සටහනක් දිගක් පළලක් හිතෙන්නේ නැතුව සම්පූර්ණම මුළු පැත්තම අහස කිසිම දෙයක් නැහැ කියලා අහස ගත්තේ ආවන් පස්සේ කොච්චර පැහැදිලිද ඒක පැහැදිලි වෙන්නේ අර ටික නැති හින්දායි රූප ගතිය නැති හින්දා ඒක නිසා තමයි කියන්නේ රූපය මුල් කරගෙන තමයි රූපය නිසා රූපේ නැතිවීම නිසා ආකාශය පැහැදිලි වෙනවා කියන්නේ ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විඥානංචායතනෙ කියන විඥානය කියන එක ඇති වෙන්නේ අහස කියන එක නිසා විඥානයේ කියන ධාතු ගතිය මේ ප්‍රකටව පේනවා දැනෙනවා අනිත් කාරණේ තමයි ආකින්චඤ්ඤායතන ධාතු ඒ කියන්නේ කිසිවක් නැහැ කියන ගතිය මේ ආකින්චඤ්ඤායතන කිසිවක් නැහැ මේක විඥානංචායත කියන එක නිසා ඇති වෙන්නේ ඊළඟට නේව සංඥා නා සංඥායතන එක ඒකක් ධානයක් ඒක ඇති වෙන්නේ ආකින්චඤ්ඤායතනයට සාපේක්ෂවයි ආකින්චඤ්ඤායතනේ නැත්තම් මේකේ ඔය විදිහට දැන් හයක් ගැන කිව්වා සංඥා වේදිත නිරෝධ කියලා කියන එක නිරෝධම් පටිච්ච පඤ්ඤායද ඒ කියන්නේ සංඥා වේදිත නිරෝධය කියලා කියන එක මෙහෙමයි ඒකට ඕක ඇවිල්ලා රහතන් වහන්සේලා සහ අනාගාමින් වහන්සේලා සමවදින බොහොම සාන්ත වූ ඒ වාගේම නිවන අරමුණු කරගෙන නිවනටපත් වෙලා නිවනටපත් වෙච්ච ගුණයක් තමයි ඔකේ තියෙන්නේ. අනාගාමින් වහන්සේලාටත් රහතන් වහන්සේලාටත් දෙගොල්ලන්ටම විඳින්න පුළුවන් මේ දැනගන්න පුළුවන් යන්න පුළුවන් සමාපත්තියක්. හැබැයි මෙතෙන් යනකොට නිකන් ඔය රහත් වුණා කියලා එහෙම යන්න බෑ. මේ නිරෝධ සමාපත්තියට සමවදින්න සමාපatti 8ක් අවශ්‍යයි මුලින්. සමාපatti 8ක් අවශ්‍යයි. ඒ තමයි රූපාවචර සමාපatti 4කුත් අරූපාවචර සමාපatti 4කුත් ඇතුව මේක 9 කරගෙන තමයි යන්නේ. මේකට කියනවා 9 වෙනි. ඒක නිසා 9 මේ සමාපatti 9. මේ නිරෝධ සමාපත්තිය තමයි 9 වෙනි. ඒකට නිරෝධ සමාපත්තියට සමවදින්න යන්නේ කෙනා පළවෙනි ධානයට ගිහිල්ලා ඊට පස්සේ එතනින් දෙවෙනි ධානයට ඊට පස්සේ එතනින් තුන්වෙනි ධානයට ඊට පස්සේ එතනින් හතරවෙනි ධානයට මේ ධාන හතරම රූපාවචර ධාන හතරක් ඊට පස්සේ යනවා ආකාසානංචායතන සමාපත්තියට ධානයට ඊට පස්සේ විඥානංචායතන ධානයෙන් ආකින්චඤ්ඤායතන නේව සංඥා නා සංඥායතන ධානයට ගිහිල්ලා එතනින් පස්සේ තමයි මේ සංඥාවත් ඒ වගේම විඳීමක් නැති මේ නිවනට හිතපත් වෙන්නේ. නිවියන්. ඒකට කියනවා සංඥා වේදිත නිරෝධ සමාපත්තිය කියලා. මේක සමාපත්තියක්. මේකත් එක්තරා විදියක ධාතු ස්වභාවයක්. ඒ කියන්නේ නිරෝධ මේ ස්කන්ධයෝ නිවි ගිය තැන. ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඔන්න ඔය විදිහට මේ දැන් බලන්න මේ කාරණා ටික අතිශයම සියුම්නේ. ඊ타ත්ම සූක්ෂම ඊ타ත්ම සියුම් ධර්ම පරාසයක් තමයි මේ අර ස්වාමින් වහන්සේලාට කියලා දෙන්නේ. මේ වික්ෂුන් වහන්සේට කියලා දෙන්නේ. තවත් හිටිය ස්වාමීන් වහන්සේලා. දැන් මේ විදිහට අහලා
බුදුරජාණන් වහන්සේගෙන් මේ ස්වාමීන් වහන්සේ අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔය ආලෝක ධාතුව, තාභා ධාතුව, සුභ සංඥාව, සුභ ධාතුව, ආකාසානංචායතන, විඥානංචායතන ඔය කියනා වූ ධාතු අනිත් පහ මේ ධාතු ඔක්කොම ගත්තන් පස්සේ හතක්නේ. මේවා මේ සමාපatti වශයෙන් දැන් මේවා මේ කියන්නේ ධාතු සමාපatti වලට ය아가න්නේ කොහොමද? සමාපatti වශයෙන් යන්න ඕන දේවල්ද? ඒ කියන්නේ ඒ ස්වාමීන් වහන්සේට ඕනකම තියෙන්නේ හොඳයි. දැන් මෙහෙමනේ. ආලෝක ගතියකුත් තියෙනවා. දැන් අපි කොච්චර ආලෝක කියනකොට කොච්චර ආසාවක් හැදෙනවද අපිට මේ අනේ පොඩ්ඩක්වත් නිකන් මේ ලොකු ඒවා නැති වුණක් කමන්නේ නිකන් මේ ඉටිපන්දන් සයිස් එකේවත් ඩිංගක් තියෙනවා නම් අපිට කොච්චර වටිනවද කියලා එහෙම කැමැත්තක් අපිට ඇති වෙනවනේ. ඔවා කියනකොට ඉතින් මේ ඒ වගේ මේ ස්වාමීන් වහන්සේට දැන් මේ ආලෝක ධාතු ස්වභාවයට සංඥාවට සුභ සංඥාවට මේ අරූපාවචර ධාන ගුණ සංඥාවට සංඥා වේදිතේට මේකට දැන් බැහැගන්නේ කොහොමද? සමාපatti කරන්න පුළුවන්ද? ඒ කියන්නේ බැහැලා හිත ඒ වගේ පවත් ගන්න පුළුවන්ද? ඒකයි මේ ආන්නේ. ඉමානුකෝ බන්තේ ධාතු කතං සමාපatti පත්තබ්බත් මේවා සමාපatti වශයෙන් යන්න ඕන දේවල් ද කියලා අහනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා කියලා දෙනවා මහණෙනි මේ ඕකේ සමහර ඒවා තියෙනවා සමාපatti වශයෙන් යන්න පුළුවන්. සමහර තියෙනවා සමාපatti වශයෙන් යන්න පුළුවන්. ඒ තමයි ඔය ආලෝකේවත් ආභා ධාතුව, සුභ ධාතුව, අනිත් ආකාසානංචායතන, විඥානංචායතන, ආකින්චඤ්ඤායතන මෙන්න මේ කියනා වූ පහ සමාපatti වශයෙන් බැහැගෙන යන්න පුළුවන් ඒවා. ඒ කියන්නේ පහක් තිබෙනවා. පළවෙනි ආභා ධාතු, සුභ ධාතු දෙකයි, අනිත් මේ අරූපාවචර තුනයි. ඒක ඇවිල්ලා අතර පහක්නේ. ඒකේ තියෙන සංඥා සමාපatti වශයෙන් මේවා යන්න ඕන දේවල්. සංඥාවක් කදාගෙන යන්න ඕන දේවල්. අනිත් කාරණේ තමයි අවසානයේක නේව සංඥා නාසඤ්ඤායතන ඒක ඇවිල්ලා අතිශය සූක්ෂමයි. ඊටාම සූක්ෂම. තියෙනවාද නැතුවාද වගේ තැනක මේ කියන්නා වූ තැනට ඇවිල්ලා මේ එක සමාපත්තියක් තමයි. ඒකට කියන සංඛාරාවශේෂ සමාපත්තිය කියලා. කියන්නේ බොහොම සූක්ෂම ඇතුවා නැතුවා වගේ තියෙන තැනකට හිතපත් කරගෙන. අනිත් කාරණේ තමයි සංඥා වේදිත නිරෝධ සමාපත්තිය කියලා කියන්නේ. ඒකනම් මේ සංඥාවක් නැතුව විඥානයක් නැතුව මේ ටික ඔක්කොම නියුට්‍රල් කරලා. ඒ කියන්නේ ඔක්කොම ටික සම්පූර්ණම මේ ඒකට කියන්නේ ක්‍රියාත්මක වෙන එක නවත්තලා. ක්‍රියාත්මක වෙන එක නවත්තලාපත් වෙන්න ඕන එකක් කියලා. ඔන්න ඔය විදිහට බුදුරජාණන් වහන්සේ මේ අර භික්ෂුන් වහන්සේලාට භික්ෂුන් වහන්සේට කියලා දුන්නා මේ කියන්නා වූ ධර්මතා හතේ තිබෙන මේ ගුණ හතක තිබෙන ස්වභාව හතක්. දැන් බලන්න මේක මම කියන්නේ හේතුවක් තියෙනවා. මේක කියන්න හේතුව මම දන්නවා අපේ මේ පින්වතුන්ගේ පෙර සංසාරයේ කොහේ හරි ඉඳගෙන ඉන්න මේ ඉන්න ඔය මේ පින්වත් මහත්තුරු මහත්මීන් ශ්‍රද්ධාවන්ත උපාසිකාවෝ දෙගොල්ලොම සංසාරයේ කොහේ හරි ඉඳගෙන ඔය යම්කිසි අඩුවෙන් හරි වැඩියෙන් හරි කල්යාණ මිත්‍ර ආශ්‍රය සම්පත්තියක් සලසාගෙන විශේෂයෙන්ම කල්යාණ මිත්‍ර සම්පත්තිය හොඳටම ලැබුණා නම් නිවන් දැක්කලානේ. නමුත් ආශ්‍රය ලබාගෙන ගුණ වශයෙන් මොනවා හරි දෙයක් වඩලා තිබෙනවා. වඩලා ඇති. ඒ වගේම ලංකාවේ ඉන්නවා නම් තවත් වෙන රටක ඉන්නවා නම් ඒ ස්වාමින් වහන්සේලාගේ ගුරුවරුන්ගේ ආශ්‍රයේ මොනවා හරි දෙයක් මේ අඩු වැඩි වශයෙන් වඩලා තිබෙනවා.
මේ හිතවලට මේ වාගේ ධර්ම ස්වභාවය කියලා දීලා මේ පින්වුතුන්ගේ හිතේ ඔය ධර්ම වලට තිබෙන්නා වූ ගෞරව කරන ගතිය හැදෙන්න ඕන. ඒ කියන්නේ දැන් මම මේ කියලා දීපු ධර්ම කොටසක් තියෙනවනේ. ඕක අහලත් ඇති අහන්න නැතුවත් ඇති. මේ ධර්ම ස්වභාව වල මෙහෙම එකක් තියෙනවා. අපි දන්නේ නැහැ. අපි දන්නේ ඔය මල් පූජා අපි හොඳටම දන්න එකක් තමයි යස්ස මූලේ නිසින්නෝව වන්දාමි චීතියන් සබ්බං තේරුම දන්නේ නැතුන ජීවිතෝගාතාව දන්නෝ. ඔය වගේ බොහොම පොඩි සොච්චන් තැන් වල රැඳීගෙන මහා ලොකු සද්ද දාන කට්ටියනේ අපි. මේ ස්ථානයට එන්න ආරම්භක වශයෙන් හොඳයි. හැබැයි ඒක නෙවෙයි එකම දේ. ධාතු වන්දනාව හොඳයි. ඒ වගේම බෝධින් වහන්සේ වන්දනාව හොඳයි. ගාථා කීම හොඳයි. හැබැයි ඒ ටිකම කියාගෙන ඉන්න ඒ ටිකම කියාගෙන වැඩි දෙයක් හිතන්නේ නැතුව එතන රැඳී ඉඳීම ධර්ම මාර්ගයේ ඉදිරියට යෑම නෙවෙයි. ඒ නිසා මේ පින්වතුන්ගේ හිතේ මෙන්න මේ ධර්ම කාණ්ඩවල මෙහෙම ටිකක් තියෙනවා. ඔය අපි කතා කරන පරාසී නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ කාලේ භික්ෂුන් වහන්සේලා කතා කරලා තියෙන්නේ. රටවල් හදන්න නෙවෙයි. ඒවක් කරන්න බෑ. හිතක් හදන්න. ඒ වගේම දැනෙන්න. අපේ හිතට දැනෙන්න ධර්මයක් තියෙනවා. දැනගන්න ඕන ධර්මයක් තියෙන ඒවා තැන් තැන් වලදී බුදුරජාණන් වහන්සේ ඒ හිතවලට කියලා දෙනවා. ඒ නිසා මේ පින්වුතුන්ගේ පිනක්. මේ පින්වුතුන්ගේ කුසලයක්. නිසාම තමයි මේ කියන්නා වූ ධර්ම කාරණා ටික අහන්නත් හිතන්නත් අපිට වුණත් කියන්න හිතෙන්නේ අද මේ දේශනා මේ විදිහට කරු මේ ටික කියලා දුන්නොත් හොඳයි කියලා. ඒකත් එක්තරා විදිහක උපනිශ්‍රේ ගුණයක් නිසායි. ඒ කියන්නේ ප්‍රධාන හේතුවක් එනවා මේවා අහන්න. ඒ නිසා අපේ මේ පින්වුතුන් ගොඩාක් සතුටු වෙන්න. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව උපදවා ගන්න. බුදුරජාණන් වහන්සේ මේ වගේ ගැඹුරු ධර්ම පරාසය ඊ타ත්ම සූක්ෂම වෙච්ච ඊ타ත්ම සියුම් වෙච්ච තැන් දේශනා කළා. ඒ වගේ හොඳ කේපබිලිටි එකක් තිබෙන ශක්තියක් තිබෙන්නා වූ මානසික දැනුමක් ශක්තියක් තිබෙන අයට. ඉතින් අපේ පින්තුණුත් ඔයගේ තැන් හිතන්න පොඩ්ඩක් කල්පනා කරන්න ඕනේ, හිතන්න ඕනේ, ශ්‍රද්ධාව උපදවා ගන්න ඕනේ. අපේ බුදුරජාණන් වහන්සේ කියන්නේ අපේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ කියන්නේ ඒ උත්තරීතර ශ්‍රාවකයෝ කියලා කියන්නේ පොඩි දේවල්, සොච්චන් දේවල් ගැන නිකන් උඩින් පල්ලෙන් හිත හිටපු උත්තමයෝ නෙවෙයි. ඊටාම ගැඹුරු තැන්, ඊටාමස්ම සූක්ෂම තැන් හිතපු තැන්. ඒ නිසා මේ කියන්නා දැන් කාරණා දෙකක් අපේ පින්වතුන් හිතනවා. මොකද්ද මේ අහසේ කියන එකයි ඒ වගේම තමයි ආබා ධාතුව කියලා කියන්නේ මොකද්ද? ආකාශය කියන්නේ මොකද්ද? ආලෝක ධාතුව කියන්නේ මොකද්ද? සුභ ධාතුව කියන්නේ මෙන්න මේවා පොඩ්ඩක් හිතන්න. ඒ වගේම තුන් මේ වගේ දේවල් කාරණා කියලා දෙන කාලයක් ලෝකයේ ආය ලෞතර බුදු කෙනෙක් පහළ වෙනකල් එන්නේ නැහැ, මතු වෙන්නේ නැහැ. ඒ නිසා මේ තථාගතයන් වහන්සේගේ ධර්මයේ කියලා දීලා තියෙන ධර්ම කාණ්ඩේ තවත් පැත්තක් තමයි අද මේ පින්වත්තුන්ට කියලා දුන්නේ. ශ්‍රද්ධාව උපදවා ගන්නට මේවා හිතනකොට මෙන්න මේක ඇති වෙන්න ඕනේ. මම මුලින් කිව්වා කරුණු පහක් එන්න ඕනේ. එකක් තමයි ශ්‍රද්ධාව, 2 කුසල වීරිය, 3 සිහිය, 4 සමාධි ගුණය, 5 ප්‍රඥාව. මේ ධර්මතා පහට කියනවා ඉන්ද්‍රිය ධර්ම කියලා. මේවා බල වෙනවා. බල ධර්ම වෙනවා. ශ්‍රද්ධාව කියන ධර්මය උපදවා ගන්නට මල් පහන් හොඳයි. වන්දනාමාන හොඳයි. ඒ වගේම තමයි ඊටත් වඩා බුදුරජාණන් වහන්සේගේ තථාගතයන් වහන්සේගේ ධර්මයෙන් පෙරුණු හිත ගැන හිතන්න. ඒ ශ්‍රාවකයන් වහන්සේලාගේ චිත්ත ගතියෙන් පිරිච්ච මානසිකාර ගුණයෙන් පිරිච්ච හිත ගැන හිතන්න. එතකොට තමයි ගැඹුරු ශ්‍රද්ධාවක්, ධර්මමය ශ්‍රද්ධාවක් අපිට හදාගන්න උපදවා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ වෙලාවේදී
අපේ පින්වත් හැම දිනාටම ආනේ ගාම්භීර සද්ධා උපදවා ගන්න ශක්තිය ලැබේවා, පහළ වේවා. ඒ තුලින් බුදුරජාණන් වහන්සේ යනු කවුද? බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද? උන්වහන්සේගේ හිත වැඩ කරපු තැන්. උන්වහන්සේ මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ කණ්ණාඩියෙන් ටෙලස්කෝප් එකකින් ලොකු දේවල් පොඩි දේවල් උත්තර කර බලා එහෙම කරපු මේ උන්වහන්සේගේ අතුලාන්තයේ තිබෙනා වූ ඥාන ඇස අවදි කරගෙන ඒ ක්‍රමය ශ්‍රාවකයන්ට කියලා දීපු අව්‍යාජ ශාස්ත්‍රුන් වහන්සේ නමක්. ඒ තමයි අපේ බුදුරජාණන් වහන්සේ. ඒ නිසා ඒ බුදුරජාණන් වහන්සේට අපගේ වන්දනාව, අපගේ নমස්කාරය වේවා. ඒ වගේම අද මේ ධර්ම කාරණා ටික මේ විදිහට මේ සද්ධාව උපදවා ගැනීමේ පරමාර්ථයෙන්, බුද්ධ ගෞරවය උපදවා ගැනීමේ පරමාර්ථයෙන්, ධර්ම ඡන්දය, ධර්ම විචය බුද්ධංගය අවද කර ගැනීමේ පරමාර්ථයෙන් අහගෙන ඒ තුලින් උපදවාගත්ත හොඳ පිනක්, හොඳ කුසලයක්. ඒ කුසල ශක්තිය මේ ධර්ම දේශනාව සිද්ධ කරන ධර්ම දේශනාව සම්බන්ධ වෙච්ච හැම දිනාටම ලැබේවා. ඒ වගේම මේ පින්වත් මේ සියලු දෙනාටම මේ උතුම් පින් බලෙන්, කුසල් බලෙන් ඒකාන්තයෙන්ම මේ උතුම් පින් බලෙන් නිදුක් භාවයේ, නිරෝගී භාවයේ සැලසේවා. හැම දිනාටම ඊ타ත්ම හොඳින් මේ උතුම් ධර්ම මාර්ගයේ ගමන් කොට අහන්න නැති ගැඹුරු ධර්ම පරාසයන් තේරුම් අරගෙන ඊ타ත්ම හොඳින් සුවසේ ධර්ම මාර්ගයේ ගමන් කොට චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන ඔය කියපු සියුම් ධර්ම, සූක්ෂම ධර්ම ස්වභාවය තේරුම් අරගෙන වටහාගෙන ඒ තුලින් බුදුරජාණන් වහන්සේලා, පසේබුදු මහරහතන් වහන්සේලා අවබෝධ කරගත්ත සදාකාලික සැප ඇති අමා මහ නිවනින් සැනසෙන්න ලැබේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද මේ විශේෂ ධර්ම දේශනාවක් පෙරේදා පුරපාසලොස්සක් පොහොය දවස්. ඒ වෙනුවෙන් අද අපේ සීල වැඩසටහනකුත් තිබුණා මේ සේනාසෙ. ඒ වගේම හැන්දෑවේ දැන් මේ බණ දේශනාව. අද මේ ධර්ම දේශනාවේ විශේෂ දායකත්වයක් තිබෙනවා. ඒ තමයි පින්වත් ජයරාණි මහත්මිය, ඒ වගේම නාලිනී ඩයස් පින්වත් මහත්මිය. ඉතින් මේ පින්වත් මහත්මියන් දෙපළ. ඉතින් විශේෂයෙන්ම අරමුණක් ඇතුව තමයි මේ දායකත්වයේ දරන්නේ. අපි පින් අනුමෝදන් කරනවා. මේ ධර්ම දේශනාවේ දායකත්වයේ පින්වත් නාලිනී මහත්මියගේ සහ අශෝක ඩයස් පින්වත් වෛද්‍යතුමන්ගේ දෙමව්පියෝට පින් අනුමෝදන් කරන්න. ඒ අශෝක ඩයස් මහත්මයාගේ, ඒ වගේම වෛද්‍යතුමාගේ, දොස්තර මහත්තයාගේ සහ නාලිනී ඩයස් මහත්මියගේ පින්වත් දෙන්නගේම ආදරණීය අම්මලා තාත්තලා දෙමව්පියන් සිහිපත් කිරීම. ඒ වගේම නාලිනී මහත්මියගේ සහෝදරයෙක් පින්වත් බන්දුර ලීනගේ මහත්මයාට පින් පමුණුවන්ටත්, ඊළඟට ජයරාණී කොඩිකාර පින්වත් මහත්මියගේ ආදරණීය දෙමව්පියන්ට පින්පෙත් පමුණුවන්ට. ඉතින් කොහේ හෝ වේවා ඒ ආදරණීය දෙමව්පියෝ මේ පින් ගන්නට සුදුසු තැනක රැඳී ඇතනම්, ඉපදී ඇතනම් මේ පින් තාමාත්ම සන්තෝෂයෙන් ධර්මය අහලා, හිතලා, මෙනෙහි කරලා, සද්ධාව උපදවාගෙන මේ ඇති කරගත්ත පින කුසල ශක්තිය අනුමෝදන් වේවා. ඒ දෙමව්පියන්ට ඒකාන්තයෙන්ම මේ උතුම් පිනේ බලයෙන් ඒ ජීවිත ධර්මයෙන් ආලෝකමත් කරගෙන කෙලවර නිවනින් සැනසෙන්න ලැබේවා කියලා අපි මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා, ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ පින් අනුමෝදන් කරනවා. විශේෂයෙන්ම අපි සාදු කියලා පින් අනුමෝදන් කරමු. අපි හැම දිනාටම ආශිර්වාද කරනවා මේ උතුම් පින් බලෙන් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ වේවා, නිවනින් සැනසෙන්න ලැබේවා. ඒ වගේම සම්‍යක් දෘෂ්ටියක අදහස් ඇති දෙවි දේවතාවුත් මේ පින් දැක අනුමෝදන් වේ. දිවිසුරු සම්පත් වඩාත් වර්ධනය කොට ගනිත්වා. ඒ දෙවියන්ටත් සෝසේම ගුණ වඩාගෙන අමාමා නිවනින් සැනසෙන්න ලැබේවා. ඒ පින්වත් අශෝක මහත්මයාගේ, නාලිනී මහත්මියගේ නෑදෑයෝ, ජයරාණී කුඩිකාර මහත්මියගේ නෑදෑයෝ, මේ ධර්මයේ අසාගෙන හිටපු හැම දෙනාගේම නෑදෑයෝ මේ පින් දකේවා, දැක අනුමෝදන් වේ, සැපවත් වේවා කියලා මෛත්‍රියෙන් පින් අනුමෝදන් කරමු, ප්‍රාර්ථනා කරමු. දෙවියොත් මේ පින් දකේවා, සියලු සත්වෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, යහපත් වූ ධර්ම මාර්ගයේ ගමන් කරත්වා, කෙලවර නිවනින් සැනසීම ලබාත්වා. ඒ වගේම අපි හැම දිනාටම අද මේ බණ ඇහුවා වගේ
කවදා හරි අවස්ථාවක ඊ타මත්ම ලෙහෙසියෙන් ඊ타මත්ම පහසුවෙන් අපිට ධර්මයේ තේරුම් අරගෙන සංසාර දුකින් මිදලා නිවනින් සැනසෙන්න මේ උතුම් කුසලයේ ධර්මය ඇසීමේ පින හේතු උපනිශ්‍රේ වේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරනවා ආශිර්වාද කරනවා සෑම දිනාටම තෙරුවන් සරණයි අපි දාතා සජ්ජායනා කළ දෙවියන්ට ඥාතීන්ට පිං පමුණුවලා අද මේ ධර්ම දේශනාව අවසන් කරනවා ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ධර්මයේ ඇසූ පිණින් හිත යෙදූ පිණින් මෙනෙහි කළා වූ පිණින් සද්ධාව උපදවා ගැනීමේ කුසල බලයෙන් සෑම දිනාටම උතුම් නිර්වාණ ධාතුව සුවසේම අවබෝධ වේවා දුකින් මිදේවා නිවනින් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරනවා සෑම දිනාටම තෙරුවන් සරණයි සාදු 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 ගොඩාක් පිං ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි වහන්සේට තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි.